අද අපි ඔයගොල්ලෝ දැක්කා ප්‍රසන්ටේෂන් එක. අපි ප්‍රසන්ටේෂන් එක අද කරන්න යන්නේ, අද ඉගෙන ගන්න යන්නේ ජාත්‍යන්තර වෙළඳාමේ විශේෂයෙන්ම සලේකන ණය ආශ්‍රිතව තියෙන අවදානම්. මම කියවනේ මුලදීම පටන් ගන්නකොටත් කිව්වා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන්නේ හරිම රිස්කි ඔපරේෂන් එකක්. ඒකම තමයි මේ ඔපරේෂන් එකේදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. පොඩි වැරද්දක් වුණොත්, චූටි වැරද්දක් වුණොත් බැංක් එකට දරන්න වෙන පාඩුව අසීමිතයි. ඒකට ලොකු පාඩුවක් දරාගෙන මේ වගේ දෙක තුනක් ගියොත් එම බැංකුවත් වහන සයිස් එකට එන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වැරදි හින්දා. ඉතින් ඒක හින්දා හරි පරිස්සම් වෙන්න ඕන අපි මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරද්දී. දැන් එතෙන්දී අපි කියවනේ අවදානම් සහිත කාර්යයක් තමයි මේක. මේ අවදානම කොහොමද අඩු කරගන්න කියන එක තමයි අපේ අද ඉගෙන ගන්න යන්නේ. කවුරු හරි කියනවා නම් ඔයගලන්ට මේක අවදානමක් නැතුව මේක ජොබ් එක කරන්න ඕනේ කියලා හරි අමාරුයි. ඒක වෙන්නේ නැහැ. You can't eliminate. Eliminate කියන්නේ අපි අතුගාලම දාන්න බෑ අවදානම. අවදානම තියෙනවා. But you can mitigate. Mitigate කරනවා කියන්නේ අවම කරගන්න ඕන. ඒ අවම කරගන්න තමයි අපි දැන් බලන්න ඕනේ. හැබැයි ඉතින් අවම කරනවා කියලා යම් කිසි අත්වැරද්දකින් වැරද්දක් වුණොත් ඔබ කියන්නත් ඕන ඒකට. ඒකින්ද හරිම පරිස්සමෙන් කරන්න ඕන කාර්යයක් තමයි මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල තියෙන්නේ. දැන් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල අපි මේ අවදානම් ගැන කතා කරද්දී මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක අපි තේරුම් ගැන ක්‍රමක්‍රමයෙන් කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් S4ක් ගැන. අර ඔයගොල්ලෝ දැකලා දන්නවා 5S සංකල්පය කියලා තියෙන්නේ. ඒ 5S සංකල්පේ තියෙන්නේ ජපානයේ තියෙන 5S සංකල්පනේ අපේ අර මේ සුද්ධ බද්ධ කරලා ස්ටෝ කරලා ඒ වගේ එකක් නෙමෙයි. මේකත් ඒ ඊට සමාන මේකේ ඒ අකුරු ඔක්කොම පටන් ගන්න S වලින් ඉඳලා අපි කියනවා 5S කියලා. දැන් 4S 4S's S වර්ග හතරක් අපිට ගැන අපිට කතා කරන්න පුළුවන්. මේකෙන් එකක් තමයි short term. International trade operations ඇවිල්ලා short term. short term කියන්නේ කෙටි කාලයක. සාමාන්‍යයෙන් international trade operation එක කාලය කොච්චරද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නේ LC එක කරලා බඩු එන්න මෙච්චර කාලයක් විතර යයිද? බඩු ඇවිල්ලා බඩු ඒ LC එකට payment එක ගිහිල්ලා ඒක close වෙන්න. කොච්චර විතර යයිද? roughly try කරන්න ඔයගොල්ලෝ කතා කරන්නේ 3 months මාස 3 හරි බොහොම හරි 3 months තමයි සාමාන්‍යයෙන් අපිට roughly 3 months යන්නේ short term 6 months ගියත් ඒකත් short term කියලා අපි කියන්නේ අවුරුදු දෙකට වඩා අඩු නම් එහෙමනම් අවුරුදු දෙකට වඩා අඩු short term කියලා අපි ගන්නවා නම් නිර්වචනය කරනවා නම් එහෙනම් short term කියන්නේ 100%ක්ම short term තමයි 100ට ඕනනම් දශම ගාණක් ඕනනම් තියෙයි අවුරුදු දෙකට වඩා වැඩි ඒවා. එතකොට අනිත් එක තමයි self liquidating. self liquidating. self liquidating. ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඔපරේෂන් එක තුලින්ම මේ බඩු ටික ආවා ලැබුණු බඩු වික්කා අපි පේ කරනවා ලැබෙන බඩු වික්කා
අපි පේ කරනවා. එච්චරයි. එතකොට ඒක self liquidating. මේ බඩු විකුණලා තමයි සල්ලි ගන්නෙ. ඒ කියන්නේ බඩු වලට මේ LC එකේ වටිනාකම කියන්නේ LC එකේ යටත ගේන බඩු වල වටිනාකම. එහෙනම් අපිට මොන හරි වෙලා ගියත් ඒකට ඒ ට්‍රාන්සැක්ෂන් එකට අදාළ බඩු ටික තියෙනවා අපි ගාව. නේද? අපිට ඒක විකුණලා සල්ලි ටික ගන්න පුළුවන්. අනිත් එක තමයි secured by the underlying goods. Secured by the underlying goods. ඔගොල්ලෝ බෝඩ් එක පේනව නේද? පේනවද? පේනවා සර්. මැටීරියල් ලියාගන්න ඔයගොල්ලෝ ඔය ඉගෙන ගන්නකොට හරි ලේසි. එතකොට self liquidating. So self liquidating කියන්නේ secured by underlying goods. දැන් භාණ්ඩ ගෙනහම ඒ LC එකේ වටිනාකම මේ භාණ්ඩ වල තියෙන මේ භාණ්ඩ මගින් ආරක්ෂා වෙනවා. අපිට භාණ්ඩ ටික වික්කොත් අපිට සල්ලි ටික ගන්න පුළුවන්. secured. හරි. අනිත් එක තමයි speedily completed. Speedily completed. ඉක්මනටම transaction එක ඉවර වෙනවා. maximum 3 to 4 weeks. Maximum 3 to 4 weeks. Maximum 3 to 4 weeks. ඒ කියන්නේ අපි LC ගාරලා බාන්න ආවට පස්සේ maximum 3 to 4 weeks යනකොට සයිඩ් බිලක් නම් බිල සෙටල් කරලා ඔක්කොම කරලා ට්‍රාන්සැක්ෂන් ඉවරයි. කඩේ වහන්න පුළුවන් අපිට. තේරෙනව නේද? එතකොට දැන් මෙතන බලන්න මේ international trade operations are short term, self liquidating, secured by the underlying goods, speedily completed. දැන් මේ හතරෙම අදගත් දේ තමයි පටන් ගන්න හතරම S වලින්. ඒක තමයි මම කිව්වේ 4S's කියලා මෙතෙන්දී අපි කිව්වේ S හතරක්. right 4S's කියලා කිව්වේ ඒකයි. දැන් අපි බලමු documentary credit එක ඒ කියන්නේ සලේකන ණයවරයක නිර්වචනය. ඔයගොල්ලෝ දන්නවා සලේකන ණයවරයක නිර්වචනය මොකක්ද කියලා. අපි දැන් මොකක් මං කියලා දැන් ඇති වෙලා ඇති. අටර කියන්න පුළුවන්ද මේ මම හැමදාමත් වගේ කියන එක අද ඔයගලන්ට කියන්න පුළුවන්ද සලේකන ණයවරයක තියෙන නිර්වචනය මොකක්ද කියලා? කියන්න බෑ. ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් ගෙවනු ලබන බවට දෙන කොන්දේසි සහගත අපයක්. ගෙවනු ලබන බවට දෙන කොන්දේසි සහගත අපයක්. එතකොට ඒ කියන්නේ ණය කියන්නේ document credit සලේකන ණයවරයක කොන්දේසි ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් ඒකේ කොන්දේසි සපුරාලන්නේ නම් අපි ගෙවනවා කියලා දෙනවා කොන්දේසි සහගත අපයක්. ඒ කොන්දේසි සහගත අපයක් කියලා කියන්නේ අපි ගෙවන්නේ මේ නියමයන් සම්පූර්ණ කරොත් පමණයි. හරි? UCP 600 එකේ 4 වෙනි වගන්තයෙන් අපි කියනවා ණයවර ස්වභාවයෙන්ම ඒවා පදනම් වූ විකුණුම් හෝ වෙනත් ගිවිසුම් වලින් බාහිර වූ ගනුදෙනු වේ.
ණයවර ස්වභාවයෙන්ම ඒවා පදනම් වූ විකුණුම් හෝ වෙනත් දිවිසුම් වලින් බාහිර වූ ගනුදෙනු වේ. right? අපිට ණයවරයක් කියන්නේ අර සේල්ස් එග්‍රීමන්ට් එකක් නෙමෙයි. සේල්ස් කොන්ට්‍රැක්ට් එකක් නෙමෙයි. ඒක වෙනස් එකක්. ඒක ඉන්නේ බයර් ඇන්ඩ් සෙලර් අතරේ. මේක ණයවරේ වෙනම දෙයක්. පස්වෙනි වගන්තිය කියනවා සියලුම බැංකුකරුවන් කටයුතු කරන්නේ ලියවිලි මත මිස ඒවට අදාළ භාණ්ඩ හෝ සේවාවන් සහ වෙනත් කාර්ය සාධනයන් මත නොවේ. අපි මේ කටයුතු කරන්නේ සියලුම බැංකුකරුවෝ කටයුතු කරන්නේ ලියවිලි මත විතරයි. ඒ කියන්නේ අපි කියන ડોකියුමන්ටරි ක්‍රෙඩිට් කියලා. ලියවිලි මත විතරයි පදනම් වෙලා යන්නේ. එහෙම නැතුව අදාළ භාණ්ඩය ඔය සේවාව අපිට අදාළ වෙන්නේ නැහැ. හරිද? මේ 4 සහ 5 වගන්ති මම පොඩ්ඩක් මතක් කරන්න ඔයගලන්ට කිව්වේ. ඊකට බලමු අපි තවත් එකක් තමයි 14A වගන්තිය. 14A වගන්තිය. මොකද 14A වගන්තිය? පෙරලන්න බලන්න UCP 600 තියෙනවද ඔයගොල්ලෝ ගාව? නිකුත් කරන බැංකුව තහවුරු කරන බැංකුව හෝ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන නම් කළ බැංකු තමා වෙත ඉදිරිපත් කළ ලියවිලි ඒවායේ මුහුණතින් අනුකූලව ඉදිරිපත් කිරීමක් සපුරන්නේද යන්න නිගමනය කර ගැනීම සඳහා ලියවිලි මත පමණක් යැපෙමින් පරීක්ෂා කර බැලිය යුතුය. very good. එහෙනම් අපේ මේ ලියවිලි ඒකට එකක් සෑහෙනවද කියලා ගැලපෙනවද කියලා බලන්නේ ලියවිලි මත විතරයි පදනම් වෙන්නේ. නැතුව භාණ්ඩ මත නෙමෙයි. දැන් බැරි ලාභත් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම මේ පත්තර. මේ පත්තර කියනවා. ඒ පත්තර කියනකොට ඒ පත්තර වෙනුවට සංග්‍රහයවල තියෙනවා. හැබැයි ඒ කන්ටේනර් එකේ මේගොල්ලෝ කන්ෆර්ම් කරලා තියෙනවා පත්තර කියලා. ඒවල තියෙන සංග්‍රහ. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි භාණ්ඩ ගැන හොයන්නේ නැහැ. හැබැයි අපිට කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් ඒ කොහොම ලියවිලි වල මේක අපි මේ පත්තරේ වල තියෙන්නේ කියලා අපි ඒක පත්තරේ කියලා ගන්න වෙනවා. අපිට මොන විදිහකට අපිට බෑ මේ භාණ්ඩ මොනවද කියලා හොයන්න. ඒකෙන්ද අපි හැමතිස්සෙම කරන්නේ මේ ලේඛන මත විතරයි පදනම් වෙලා කටයුතු කරන්නේ. right? ඊකට බලමු අපි සලයකන ණයවර ක්‍රියාවලින් හා බැඳී සාමාන්‍ය අවදානම්. සාමාන්‍ය අවදානම් මොනවද කියලා. දැන් මේක අපි කතා කරන්නේ ඉස්සෙල්ලා තවත් අපිට කරන්න වෙනවා මේ නෝට්ස් වල නැති ඒවා මම අද ගොඩක් කරනවා. මේ නෝට් එකේ නැති ඒවා. එතකොට ඒවා අරන් ලියා ගන්න. හරි? අපි දන්නවා අපේ ප්‍රසන්ටේෂන්ස් ආපහු කරයක් ඒව රෙකෝඩ් කරලා වෙනම යනවා. ඉතින් ඒකෙන්ද ඒවා හොඳ දේවල් නෙමෙයි කොපිරයිට් ලෝ එකට අඩංගු වෙන ඒවා. නමුත් ඒකෙන්ද තමයි මේ දැන් අපි නෝට්ස් දෙන එක පොඩ්ඩක් අඩු කරලා අපි කතා කරමු පුළුවන් තරම්. ඒ කතා කරනකොට අවශ්‍ය තැන් වල ඔයගොල්ලෝ ලියා ගන්න. දැන් අපි මේ ජාත්‍යන්තර වෙළඳාමේ අවදානම් ගැන කතා කරද්දී එකක් තමයි භාෂාව සහ සංස්කෘතිය. භාෂාව සහ සංස්කෘතිය. මොකද මේ නෝට් එකේ නෑ භාෂාව සහ සංස්කෘතිය. දැන් මොකද්ද වැඩියම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලදී භාවිත වෙන භාෂාව? ඉංග්‍රීසි. ලෝකෙ පුරාම වැඩියෙන් භාවිත වෙන්නේ මොකද්ද? ඉංග්‍රීසි. ඈ? ඉංග්‍රීසි. ඉංග්‍රීසි.
හයියෙන් කියන්නේ. ලෝක පුරාම වැඩියෙන් භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. හැබැයි ඉංග්‍රීසි විතරක් නෙමෙයි එල්සිස් අරින්නේ. එල්සිස් අරනවා ප්‍රංශ භාෂාවෙන් අරනවා, ජර්මන් භාෂාවෙන් අරිනවා, ඉතාලි භාෂාවෙන් අරනවා. ඒ කියන්නේ ලැටින් වලින් තව එල්සිස් අරනවා. චීන භාෂාවෙන් අරිනවා. මේ සිංහලෙන් අරින්නේ නැහැ. ඔය වගේ එක එක රටවලින් සමහර වෙලාවට භාෂාවන් විවිධ භාෂාවන් පාවිච්චි කරනවා. ඒකම කල්චරල් ඩිෆරන්සස් සංස්කෘතික වෙනස්කම් තියෙනවා. සංස්කෘතික වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි සෞදි අරාබියා වගේ රටක් ඒ දෙකක් අරගත්තොත් තමයි ඒ රටවල් දෙකේ සංස්කෘතික වෙනස්කම් තියෙනවා. භාෂාව සහ ආගම මුල් වෙච්ච සංස්කෘතික වෙනස්කම් තියෙනවා. දැන් අපේ මෙහි තියෙනවා මීට් ප්‍රොඩක්ට්ස් කරන කම්පැනි එකක්. ආහාර. හරි? ආහාර මේ නිෂ්පාදනය කරන කම්පැනියක් තියෙනවා. ඒ ආහාර නිෂ්පාදනය කරන කම්පැනියේ හදනවා කුකුල් මස් වලින් කෑම හදනවා. ඊළඟ ගව මස් වලින් කෑම හදනවා. right? අපි හිතමු sausages වගේ. chicken sausages, meat sausages, තව හදන්න පුළුවන් pork sausages. නේද? හදනවා නේද? ඔගේ කඩේ දැකලා තියෙනනේ pork sausages තියෙන්නේ උරු මස් වලින් හදන එක. දැන් ඒ සෞදි අරාබියාව වගේ රටකට අපිට පුළුවන් ද අපි එක්ස්පෝර්ට් කරනවා නම් chicken sausages මෙහෙන් යවන්න. පුළුවන්ද? බෑ. බෑ. යවන්න බෑ. ඇයි හේතුව? ඒ ලෝ එක වෙනස් වෙන නිසා. ඒකේ ලෝ එක මම මේ ගැටාන්නේ කුකුල් මස් ගැන. සංස්කෘතිය වෙන සෞදිය තරම් කුකුල කොහෙවත් නැහැ. හලාල් සංස්කෘතිය. අපි මේ ඔක්කොම සතුන් ඔක්කොම මරන්නේ හලාල් විදියට. ඒ පැත්තෙන් අපි දෙනවා. ඔයාගේ ඒ ආගියුමන්ට් එක හරියි. හලාල් සිස්ටම් එකට මරලා තියෙන්නේ. ඒක අපි ගහනවනේ දැන් ලංකාවේ භාවිතතාවෙත් අපි කියන්නේ හලාල් කියලානේ. right? ඒක හලාල් යන්නේ. ඊගාවට එහෙමනම් chicken sausages යවන්න පුළුවන්ද? බොහෝම ලේසි ප්‍රශ්නයක් කියවේ ඔයගොල්ලන්ව කතා කරවන්නේ. පුළුවන්. ඊගාට meat sausages හරක් මස් වලින් හදන ඒවා. පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකත් පුළුවන්. pork sausages බැහැ. ඒක බෑ. ඇයි? ආගමට අනුව ඒක ඒගොල්ලන්ගේ ආගමේ හැටියට තහනම් pork කන එක. pork ඇවිල්ලා අපි ඒකට කියන හරාම් කියලා. තහනම්. ඒක හරාම්. ඉතින් එහෙමනම් අපිට යවන්න බෑ. දැන් එතකොට අපි බලන්න ඕන එක රටකින් තව රටකට වෙළඳාම කරද්දී මේ භාණ්ඩ විතරක් නෙමෙයි මේ භාණ්ඩ යවන්න පුළුවන්ද මේකේ සංස්කෘතික වෙනස්කම් තියෙනවද නැද්ද කියන එක අපි ඔයාලා බලන්න ඕන. right? ඊගාවට අපිට මේ සාමාන්‍ය අවදානම් අපිට බෙදන්න පුළුවන් විදේශ ප්‍රේෂණ දැන් රටේ අවදානම බලන්න වෙනවා. රටේ අවදානම බලන්න වෙනවා. රටේ අවදානම බලනකොට විදේශ ප්‍රේෂණ තහනම් වෙන්න ඕන. විදේශ ප්‍රේෂණ තහනම් වෙන්න ඕන. ඒකට ආනයන අපනයන සම්බාධක තියෙන්න පුළුවන්.
මේ දවස්වල සෑහෙන තියෙනවා ආනයන අපනයන සම්බාධක. රයිට්? ඊගවට විදේශ විනිමය සංචිතයන්ගේ හිඟකම. ඒකත් අපිට දැනලා තියෙනවා හොඳට. විදේශ විනිමය සංචිතයන්ගේ හිඟකම. දැන් ඒකෙන්ද තමයි දැන් බැංක්ස් වලින් මේ ඩොලර් වලින් සෙටල් කරන ලෝන්ස් එහෙම දුන්නාම රුපියල් වලින් සෙටල් කරන්න බෑ. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඩොලර්ස් මයි ඉල්ලන්නේ. ඒතකොට අපිට ඩොලර්ස් පිටරටින් ලංකාවට ගෙන්න ගන්න වෙනවා. ඉතින් මේ ලෝන් සෙටල් කරන්න. ඉතින් ඒ වගේ නුපුත් විදියට අපේ ක්‍රමසහවිදි දාගෙන තියෙනවා. ඉතින් රටක අවදානම තියෙනවා විදේශ ප්‍රේෂණ තානම් වෙන්න පුළුවන්. අපේ උනත් දැන් ගොඩක් වෙලාට රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ. ආනයන අපනයන සම්බාධක තියෙනවා. සමහර රටවල් එක අපිට බිස්නස් කරන්න බෑ. ඊළඟ විදේශ විනිමය සංචිතයන්ගේ හිඟකම්. විදේශ විනිමය සංචිතත් අපිට සෑහෙන හිඟ වෙලා තියෙනවා. හරි? දැන් ඕක අපේ කියන රටේ අවදානම කියලා. ඊට අමතරව තව තියෙන්න පුළුවන් බැංකුවේ අවදානම. දැන් රටේ අවදානම ගැන කතා කරද්දී තව එකක් කතාරන්න පුළුවන්. ඒක මොකද්ද? යම් මේකටම ලියාගන්න ඔයගොල්ලෝ මේ රටේ අවදානම යටතේ යම් රටවල මේ රජයන්හි යම් කිසි බාධක පනවලා තියෙනවා. යම් දේ භාණ්ඩ ಜಾති නෙගෝෂিয়েට් කරන්න අපිට බෑ. හරිද? ඒ බිස්නස් කරන්න බෑ. එතකොට තව දානවා එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් රෙගියුලේෂන්ස් දානවා. විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකේ. ඒකෙන් කියනවා මේ වගේ විනිමය පාලනය කරන්න කියලා. රයිට්? ඊගොඩ තවත් සමහර වෙලාවට තියෙනවා ටැරිෆ් කෝටා රෙස්ට්‍රික්ෂන්ස්. ටැරිෆ් කෝටා කියන්නේ මේ ඔයගොල්ලෝ දන්නව නේද මේ GSP+ කියලා අහලා තියෙනවද? අහලා තියෙනවද GSP+ කියලා? ඔව් අහලා තියෙනවා. අහලා තියෙනවා. අහලා තියෙනවා. මොකද්ද ඔක අදහස් වෙන්නේ පුතේ? ඒක ගොඩක් වෙලාට දෙන්නේ මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට. GSP නේ. ඒතර මොනවාද ඉන්නේ අදහස් වෙන්නේ? අපිට තීරුබදු රහිතව භාණ්ඩ ඒ රටට ප්‍රවාහනය කරන්න පුළුවන්. එක්ක තීරුබදු රහිතව එහෙම නැත්නම් තීරුබදු අවම වශයෙන් තියන්නේ. 3ක 4ක තීරුබද්දකට අපිට භාණ්ඩ අපනයනය කරන්න පුළුවන්. ඒතර එහෙම කරාම මොකද වෙන්නේ? අපේ භාණ්ඩ වලට අඩු පිරිවැයක් දරන්න වෙන්නේ. අපේ භාණ්ඩ වලට අඩු පිරිවැයක් දරුවාම අපිට හරි ලේසි අපිට හොඳට ඉන්කම් එකක් එනවා ෆොරන් එක්ස්චේන්ජ් ඉන්කම් එකක් ඒ රටවලින්. හරි? ඉතින් ඒවා ඒකක්. එතකොට අපේ විදේශ විනිමය සංචිත අපේ පොඩ ඉහළ නගිනවා. තව එකක් තමයි import export prohibitions. ආනයන අපනයන සම්බාධක ඇති වෙනවා. ආනයන අපනයන සම්බාධක prohibitions. Right? උදාහරණයක් වශයෙන් import licensing, export licensing ඇති වෙනවා. හරි? තව එනවා trade embargoes. Trade embargoes කියන්නේ භාණ්ඩ වලට බඩු ගේන එක එහින් පිටින්ම පාලනය කරනවා. දැන් උදාහරණයක් වශයෙන් trade embargo දින රටක් කියන්න බලන්න ඔයගලන්ට. මේවා අපි කතා කළා සරින් සරේ. trade embargoes මේ සම්බාධක තියෙන රටක් UN එකයි US එකයි trade embargoes දාපු රටවල් තියෙනවා. මොකද්ද? කියන්න බෑ ඉක්මනට. ඉරානයෙන් තෙල්
මේ ඉරානයෙන් තෙල් අපනයනය කරනවා. ඉරානයේ තෙල් අපනයනය කරනකොට ඉරානයට තාලම් කරලා තියෙන තෙල් විකුණන්න තාලම් කරලා. මේ ඇමරිකන් කාර්යය. එයා ලෝක පොලිස් කාර්යයනේ. එයා කියන මෙහෙමයි පෙරලා ඉරානට සල්ලි දුන්නොත් එහෙම තෙල් අපනයනය කරලා සල්ලි දුන්නොත් එහෙම රට පොසත් වෙනවා. එතකොට මේ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනයට ඒගොල්ලෝ පෙළඹෙනවා. ඒකෙන්ද ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අවම කරලා තියන්නේ කියලා. හරි. ඒ වගේ එම්බාගෝස් දාන්න පුළුවන්. ඊළඟට ඇන්ටි ඩම්පින් ලෙජිස්ලේෂන්. අනවශ්‍ය දේවල් අපි ඉම්පෝට් කරලා නිකන් කුණු ස්ටොක්ස් තියන් ඉන්නවා. පරණ කාර් අර ලදරන් වගේ කාර් ටිකක් මොන හරි ගේනවා අපි ගේන්න පුළුවන් වට ගේනවා. පර්මිට් එක හම්බ කරනවා. ගෙනල්ලා මේ නිකන් පුස්කක තියන් ඉන්නවා. ඇන්ටික් වැලියු එකක් තියෙනවා. එතකොට inadequate foreign exchange reserves විදේශ ප්‍රේෂණ තහනම් විදේශ සංස්කෘතියන්ගේ හිගකමක් තියෙනවා. විදේශ විනිමය සංස්කෘතියන්ගේ හිගකමක් තියෙනවා. හරි? දැන් ඒක පැහැදිලිව රටේ අවදානම. right. ඊගාට බැංකුවේ අවදානම. බලමු මොනවාද බැංකුවේ අවදානම කියලා. එකක් තමයි බැංකුවක මූල්‍ය සාවර්ථයක් තියෙනවා. යම් කිසි බැංකුවක් ගත්තාම බැංකුවක මූල්‍ය සාවර්ථයක් තියෙනවා. බැංකුවේ මූල්‍ය සාවර්ථයක් නැත්නම් අපිට බිස්නස් එකක් කරන්න බෑ. කොයිලා බැංකුව බංකොලොත් වේද දන්නේ නැහැ. අනිත් එක ලේඛන පරීක්ෂා කිරීමේ ඌණ දැනුම. අපි ડોකියුමන්ට්ස් චෙක් කරනකොට බොහොම මේ ඌණ දැනුමක් තියෙන්නේ ડોකියුමන්ට්ස් චෙක් කරන. ඒකට හිරේ දාලා කියනවා ඒවා ඉගෙනගෙන මේ වගේ දේවල් නොකරනව නම් විතරයි ඊට පස්සේ chance එකක් දෙන්නේ කියලා. මොන සයිස් ලොකු බැංකුවක් වුණත් කරන්න දෙයක් නැහැ. උණු දැනුමක් තියෙනවා. ඊගාට ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩල නියෝගයන්ට අනුගත නොවීමයි. දැන් ඉන්ටර්නැෂනල් එකෙන් දීලා තියෙන නියෝග UCP 600 URC 522 වගේ ඒවා. එතකොට ඒවට අනුගත වෙන්නේ නැහැ. ඒ නියෝගයන්ට අනුගත වෙන්නේ නැහැ. එහෙමනම් ඒකත් වැරදි. හරිද? මොන ඔය වගේ අපිට බැංකුවේ අවදානම ගැන අපිට කතා කරන්න පුළුවන්. හරි? දැන් තව මොන හරි ඔයගන්ට තියෙනවද මේ ඇඩ් කරන්න හරි තියනද? නෑ. ඊකට බලමු. ඊකට තියෙන නෛතික අවදානම. නෛතික අවදානම. මේ නෛතික අවදානම කියන්නේ ආරවුල් බේරුම් කිරීමේ නෛතික ප්‍රතිපත්තිය. නීති අනුකූලව. ඒතර ගෙවීමට එරෙහි තහනම් නියෝග ලබා ගන්නයි. ඒකත් අවදානම. විවිධ මූල්‍ය අවදානම් තියෙනවා. විවිධ මූල්‍ය අවදානම් තියෙනවා. ඊගාවක තමයි වික්‍රම කරු සහ ගෙනුම් කරු අතර අවදානම්. වික්‍රම කරු සහ ගෙනුම් කරු අතර අවදානම්. මේකට ඉලක්ක ගහලා මේක ගන්න මේක අර කොටසක් නෙමෙයි ආ. තේරුණාද? ඒක වෙනම chapter එකක්. වික්‍රම කරු සහ ගෙනුම් කරු අතර අවදානම්. මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? වික්‍රම කරු සහ ගෙනුම් කරු අතර අවදානම්. බය ඉන්නවා. සෙලා ඉන්නවා. මේ දෙන අතර කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. දැන් මොකද මේ ඇතුලේ මේක අවදානම්. US dollars 100,000 කියමු. US dollars 100,000. දැන් සෙලා කියන මේක අවදානමක් තියෙනවා. ඒකින්ද මේක අපි අලුතෙන් ගහමු අර මේක. අරගල කැමති වෙන්නේ නැහැ. මේකෙන් අපිට මේ අද උදේ ප්‍රශ්නයක්. සෙලා කැමති නැහැ ඒක වෙනස් කරන්න. දැන් මේක එක්විලා තියෙනවා. මෙයාට මොනද කොහොමද වෙනස් කරන්න. එතන මොකද්ද අපිට තියෙන රෙමඩි එක? මොකක්ද තියෙන රෙමඩි එක? මේ වික්‍රම කරු සහ ගෙනුම් කරු අතර අවදානම් කියන එකට ඉලක්ක ගන්න. ඒක හෙඩින් එක.
මොනවද තියෙන අවදානම? එකක් තමයි විනිමය අවදානම. විනිමය අනුපාත අවදානම. දැන් ලංකාවත් එක්ක මේ දවස්වල බිස්නස් කරන හරි බයයි. විනිමය අවදානම හරියෙන් ශීඝ්‍රයෙන් උච්චාවචනය වෙනවා. ඊගාවට කේබල් කිරීමේ හැකියාව. ආනන්ද වැඩි හොඳට කේබල් කරන්න පුළුවන්. කාටද වැඩි හොඳට කේබල් කරන්න පුළුවන්. අන්න යාට තමයි අපි chance එක යන්නේ. හරි. ඊගාට විවිධ උපචාර සහ පරිචය. Various different practices and උපචාර කියන්නේ practices පරිචයන් කියන්නේ එක දේවල් වෙලා අපි ඒක ඒ ප්‍රැක්ටිස් එක වෙනවා දෙක වගේ එන්නේ උපචාර සහ පරිචය විවිධ. හරිද? ඒක නෛතික අවදානම් වලට ගෙනෙනවා. ඊගාවට වංචා අවදානම. සෙල බයට වංචා කරන්න පුළුවන්. එහෙම නැත්නම් බයට පුළුවන් සෙලට වංචා කරන්න. මේ බඩු ආවට පස්සේ මේ ලක්ෂයක් වටනා බඩු ආවට පස්සේ මෙයා ගෙවන්න දෙයක මොකද වෙන්නේ? ගණන් කරු ගෙවන්න දෙයට මොකද වෙන්නේ? එයා ડોකියුමන්ට් එක ගන්නෙත් නැහැ. ඒක මොකද වෙන්නේ? මොකද කරන්නේ? නාඳුන ගනුදෙනු කරනට හා කටයුතු කිරීම. ඒක ඉතාමත් වැදගත් දෙයක්. අපි කතා කරන්නේ නාඳුන ගනුදෙනු කරන එක කටයුතු කිරීම. බය සෙල එකනට එක දන්නේ නැහැ. නාඳුනන. ඒ කටයුතු කරන්න පුළුවන්. ගනුදෙනු කරන්නේ කවරෙකු හා සමගද යන්න. කවර ගනුදෙනු කරන්නේ කෙසේද යන්න වඩා වැදගත් වේ. අන්න ඒක ඉතාමත් වැදගත් ස්ටේට්මන්ට් එකක්. Know how is better than know who කියන එක. කොහොමද කරන්නේ? Know how. Know how. Is better than UCP 600 එක කියවන වගේ දෙයක් කියවන්න අර මේක මම ආපහු එනකන් ඒකේ දැන් එක ආටිකල් එකක් ඔයගන්ට මේකට මට ගලපන්න පුළුවන් ලස්සනට ආටිකල් 30 ආටිකල් 36 එක ආටිකල් 36 එකේ තියෙන්නේ පාලනයෙන් තොර අවදානම් කියලා force measure මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඒ වගේ තමයි මේක beyond my control acts of god දෙයයන් ආංශික කැමැත්ත උඩ වෙන දේවල් හරි ඒවා ටක් ගාලා ගලප ගන්න බලන්න ඕන කොහොමද කියලා සම්මුගේ ජීවිතේට එතකොට මේවා එතකොට තමයි පාඩම් හිටින්නේ ලේසියෙන්ම right අපේ අන්තිමට කීකේ හිටියේ වංචා අවදානම් කියන්නේ මොකක්ද කියන එක ඒ වංචා අවදානම් කොහොමද මේ ස්ටෝරි එකක් මං කීකේ හිටියේ මේ උදාහරණයක් වගේ ඒ උදාහරණ වලින් ගත්තාම ලේසි ඔයගන්ට මතක තියෙන්නේ ඒක එතෙන්දි මං කිව්වා වංචනික ලේඛන මත නොමැති හෝ නොවටිනා භාණ්ඩ සඳහා ගෙවීම එක්ක භාණ්ඩ නැහැ එහෙම නැත්නම් භාණ්ඩ නොවටිනවා ඒ දෙකටම ගෙවීම කරන්න පුළුවන් මම එක උදාහරණයක් මම අරගන්නම් මේක උනේ 2006 දී මම අත්දැකපු සිද්ධියක් LC එකක් තිබුණා LC එක ඇරියේ උගලන්ට මාව පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් කරුණාකරලා අයියෙන් කියන්න නයිජීරියන් බෑන්ඩ් එකක්
නයිජීරියන් බැංක් එක. බැංක් එක නයිජීරියාව වල. නයිජීරියා කියන්නේ බොහෝම අවදානම් සහිත රටක්. රටේ අවදානම් ගැන මම කතා කරන්නේ. ඒ වගේම අවදානම් සහිත රටක් තමයි නයිජීරියා කියන්නේ. වංචනිකයෝ පිරිලා. තනිකර වංචනිකයෝ ඉන්නේ. හරි පරිස්සමෙන් අපි වැඩ කරන්නේ. ඒ නයිජීරියන් බැංක් එකේ LC එකක් කරලා තිබුණා. LC එක ඇලිහම LC එක සාමාන්‍යයෙන් අපි නයිජීරියන් බැංක්ස් වල LCs අපි බාරගන්නේ නැහැ. අප්‍රිකානු කලාපයේ ඒවා බාරගන්නේ නැහැ. කවුරු හරි ඒක තහවුරු කරන්න ඕන. කන්ෆර්මේෂන් එකක් දෙන්න ඕන. to add confirmation. Confirmation add කළා තිබුණා confirmed by HSBC South Africa. Confirmed by HSBC South Africa. इधर HSBC South Africa वाली confirm करपु LCA का विक्रम करो इन्हें दुबई वाला इधर आवा HSBC दुबई वाला HSBC दुबई इधर तमाई विक्रम करोगे बैंक को ये मानता है nominated बैंक है right make a sellers bank මේකයිල බයගේ බැංකුව බයස් බැංක් right එතකොට දැන් බලන්න නයිජීරියන් බැංක් එක කන්ෆර්ම් කළා HSBC South Africa වලින් ඉතින් අපිට කිසිම බයක් නැහැ ડોකියුමන්ට්ස් හරියට දුන්නොත් අපිට පේමන්ට් එක හම්බ වෙනවා නයිජීරියා ගෙව්වත් නැතත් HSBC South Africa වලින් හම්බ වෙනවා අපි බය නැහැ ඒකින්ද අපි දැන් මේ LC එක මෙහෙ කළා. මේ LC එක වටිනාකම ලංකාවේ නම් මේ සයිස් LCs එන්නේ නැහැ. value එක US dollars 3 million. US dollars 3 million value එක. දේශි පෞස LC එක නෙමෙයි. එතකොට මේ භාණ්ඩ තමයි goods තමයි මේක අදාළ භාණ්ඩය තමයි bitumen. මොනවද bitumen කියන්නේ? අහලා තියෙනවද? bitumen කියන එක අහලා තියෙනවද? අහලා නැද්ද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? අර මේ දවස්වල මම දැක්ක අපේ ගෙවල් පැත්තේ දැම්මා දැන් හැමතිස්සෙම සැලසලේ වහිනවනේ. ඒ වහින කාලේ තමයි මුන් ගෙල්ලන පාරේ මේ පුඩි වලවල් වල වහන්නේ තාර වගේ දාලා ඊළඟ පොඩ්ඩක් දෙපාරක් ගල් වලින් තල්ල දාලා යනවා. නේද? අන්නේ තාර වලට තමයි කියන්නේ bitumen කියලා. ඒ bitumen කියන එක භාණ්ඩය ඒ goods වංචාවලට තෝතන්න. ඉච්ඡතම risky භාණ්ඩය. ඒතර value එක 3 million goods bitumen HSBC Dubai වලින් මේක කරලා තියෙන්නේ. shipment එක වෙන්නේ shipment from ඒක ඊට වඩා ලස්සනයි ඉරාන්. මේකේ shipment එක කියන්නේ shipment from Iran. ඉරාන් වල තමයි මේ bitumen තියෙන්නේ. එතකොට මේ ඉරාන් වලින් නම් තමයි මේ bitumen යන්න ඕනේ මේ නයිජීරියා වලට යන්න ඕනේ. හැබැයි මේ ડોකියුමන්ට් මෙයාට දෙනවා. එතන මෙයා තමයි එක්ස්පෝර්ටර්. මේ එක්ස්පෝර්ටර් ડોකියුමන්ට්ස් එක හදලා දෙනවා. ඒ වගේ ડોකියුමන්ට්ස් හදලා දීලා මේගොල්ලෝ චෙක් කරලා බැලුවා HSBC ඩුබායි වලින් චෙක් කළාම ડોකියුමන්ට් එක එකම එක වැරද්දක්වත් නැහැ. එකම එක වැරද්දක්වත් නැත්නම් ડોකියුමන්ට්ස් වල එතකොට මේගොල්ලෝ බැලුවා මේ සල්ලි දෙන්න ඕනද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා 3 මිලියන්
කස්ටමර් කියලා තියෙනවා මේ කොහොම හරි මට සල්ලි ටික ලැබෙන්න සල්සන්න මොකද නෙගෝෂියේෂන් කරන්නයි කියලා. දැන් මේ ડોකියුමන්ට්ස් කම්ප්ලීට් හින්දා මේගොල්ලෝ කස්ටමර්ට සල්ලි දුන්නා. නමුත් අර ડોකියුමන්ට්ස් චෙක් කරපු ක්ලාක් ලංකාවේ බොයි කෙනෙක් හිටියේ. එයාට ෂුවර් නෑ. එයා ඉන්න මට කිව්වා සර් මට මේ ට්‍රාන්සැක්ෂන් එක ෂුවර් මට පොඩි සැකයක් වගේ තියෙනවා. මං කොහේ සල්ලි දුන්නේ. මගේ මැනේජර් කිව්වා මේක දෙන්නේ කියලා. ඉන්දියන් මැනේජර් කෙනෙක් හිටියේ. මගේ මැනේජර් කිව්වා දෙන්නේ කියලා. දෙන්නේ කියලා කිව්පින්ද අපිට දෙන්න වුණා. එයා ඉන්සිස්ට් කරනවා මෙයා ගෙවන්නම කියලා. ඊපස්සේ පාර මම ඒක bill of lading එක BL එක මම යවුවා ලන්ඩන් වලට වෙරිෆයි කරලා බලන්න. ඊට පහුවෙන්ද හවස මට ලන්ඩන් වලින් උත්තරේ ආවා. ඒ bill of lading එක forge කියන්නේ වංචනික එකක්. හොරට හදපු BL එකක්. හොරට ගහපු BL එකක්. එහෙනම් බාණ්ඩ යවලා තියනවද ෂිප්මන්ට් එකක්? හොරට හදපු BL එකක් නම් නෑ. ලේඛන මත පංචනික ලේඛන මත නොමැති භාණ්ඩයක් මේක. භාණ්ඩයක් නෑ. මේ හොරට හදලා තියෙන්නේ. හරිද? හොරට හදලා තියෙන්නේ. මේ පාර ගියා මම කිව්වා දැන් මෙයාගෙන් ඉල්ලගන්න එක සල්ලි ටික ඉල්ලන්න ගියාම මෙයා සල්ලි මොනවද මේ $3 million කියන්නේ 11.5 million ඔක 3.66න් වැඩි කළාම 11.5 million වගේ dirhams. ඒ ටික කොහොම මිනිහා විත්ඩ්‍රෝ කරලා account එකේ තියෙන dirham 1700යි දක්වා තිබුණේ 11 million වලින්. right? ඒ ගාන තිබුණා. මෙයා කිව්වා වැරදිලා එහෙනම් මම නෑ වැරදිලා නෙමෙයි මට වෙන බැංක් එකේ ලෝන් එක සෙටල් කරන්න මම ඒකට විත්ඩ්‍රෝ කළා. බය වෙන්න එපා මේ වැරදි LC එකක් වැරදි BL එකක් මේ ඇටච් වෙලා තියෙන්න පුළුවන් කියලා. හරි BL එක දුන්නා මට. හරි BL එක දුන්නාම දැන් මට සැකයිනේ මම ඒකත් ඇරියා ලන්ඩන් වලට. ඇරලා බැලින්නම් ඒකත් forge. දැන් මේකට bitumen factory එකක් නෙමෙයි තියෙන්නේ. මොකද තියෙන්නේ BL factory එකක්. පොරට ගහන BL. right? ඉතින් ඒ වගේ වංචා ඇති වෙන්න පුළුවන්. තේරෙනව නේද? එතකොට ඒකේ ඒ වගේ දෙයක් ලංකාවට වුණොත් එහෙම $3 million කියන්නේ රුපියල් වලින් කොච්චර අලාභයක් එනවද? කීයෙන්ද අපි වැඩ කරන්නේ? අපි 200 නිකන් වැඩි කරලා බලමු. 185න් 190න් වැඩි කරමු. නමුත් 200න් වැඩි කරලා බලුවොත් කීයද? 555 million. 555 million. 555 million. ඔයා පොතේ මොන බැංකුවේද වැඩ කරන්නේ? සම්පත් බැංකුවේ. සම්පත් බැංකුවේ නම් යම්තම් ඔලුව උස්ස ගන්න පුළුවන්. ඊට අතර පොඩි බැංකුවක් නම් 555 million loss එකක් ආවොත් කොහොමද ජීවත් වෙන්නේ? බැංකුව වහන්න වෙනවනේ. බැංකුව වහන්න වෙනවා. ඒකනේ මම ඔයගලන්ට කිව්වේ අර මුලදීම අර 4S සංකල්ප එනකොට මේක රිස්කි එක තියෙනවා. ඒක අය කරගත්තේ කොහොමද? අවද? ඒක අය කරගත්තේ කොහොමද? මට ඇහුන්නේ හැමින් කියන්න බෑ. අය කරගත්තේ කොහොමද ඊට පස්සේ? ඒක අය කරගත්තද? ඔව්. අය කරගත්තේ කොහොමද ඇහුවා ඊට පස්සේ? අය කරගත්තේ පුතේ මේ මගේ ජීවිත කාලේ මම බැංකුවෙන් අයින් වෙලා 2007 දී නැත. අය කරගන්න බෑ ඉවරයි. loss අපේ loss එක කව වුණා මේක කන්ෆර්ම් කරලා තියෙන නිසා අපි ડોකියුමන්ට් එක උඩ විතරනේ වැඩ කරන්නේ.
හැබැයි මේක ෆ්‍රොඩ් එකක් කියලා ඔප්පුනොත් අපිට කිසිම මේ ආවරණයක් එන්නේ නැහැ. ඕකට අපි කියනවා fraud exemption rule කියලා. වංචාවක් වුණොත් ඒක වංචාවක් කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණොත් ඔප්පු කළොත් අනිත් පාර්ටි එක මේක වංචාවක් සිද්ධ වෙලා කියලා කිව්වොත් අර එතකොට අර UCP 600 එක බලපාන්නේ නැහැ. තේරුණාද? එතකොට බලපාන්නේ රටේ නීතිය. රටේ නීතියදී ඉතින් නඩු ගිහිල්ලා ඔක්කොම කරලා එනකන් නැහැ. ඉතින් අර්මිනියා හොයාගන්නත් නැත්තම් කොහොමද හොයාගන්නේ නඩු? ඕකේ. එතකොට වංචනික ලේඛන මත එහෙම නැත්නම් වංචනික ලේඛන මත නොමැති හෝ නොවටිනා භාණ්ඩ සඳහා ගෙවීම කරනවා. අනිත් එක තමයි එකක් තමයි ව්‍යාජ හෝ වංචනික සලේඛන ණයවර. ඒ සලේඛන ණයවරේ LC එකත් ව්‍යාජේව දෙන්න පුළුවන්. දැන් මට මේ ට්‍රේඩ් එකේ වැඩ කරනකොට නම් අපිට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. අනිත් එක තව එකක් තමයි රක්ෂණ වංචාවල්. ඔය වෙන්න පුළුවන් ඒවා. රක්ෂණයේත් වංචාවල් වෙනවා. අධිරක්ෂණය. දැන් අපි හිතමු භාණ්ඩයේ වටිනාකම භාණ්ඩවල වටිනාකම වෙන්නේ US නැත්තම් කියන භාණ්ඩවල වටිනාකම bundle වටිනාකම US dollars 10,000. ඇත්තටම වටිනාකම US dollars 10,000. එතකොට අපි සාමාන්‍යයෙන් මේක රක්ෂණය කරනවා නම් කරන්න ඕනේ 110% වලට. 110% වලට රක්ෂණය කළොත් ඒ රක්ෂණය වෙන්න ඕනේ US dollars මෙච්චරද? 11,000 නේ. 10,000න් 110ක් කියන්නේ 11,000යි. ඒතර මේ රක්ෂණය වෙන්න ඕනේ ඉන්ෂුරන්ස් එක දෙනවා US dollars 11,000යි. නමුත් මේ US dollars 10,000ක් වටින භාණ්ඩ වල අපි රක්ෂණය කරනවා US dollars 20,000ක්. US dollars 20,000ක රක්ෂණයක් කරනවා. රක්ෂණයක් කරලා මේක මේ 20,000 කියලා කිව්වට මේක ඇත්තම වටිනාකම මෙච්චරද මේ 10,000යි. පැහැදිලි නේද? ඇහෙනවද මාව? ඇහෙනවද? ඇහෙනවා. හරි. එතකොට මේක ඇත්තම වටිනාකම 10,000යි. නමුත් 20,000ට රක්ෂණය කරලා ඊට පස්සේ මෙයා ඕනකමින් මේ භාණ්ඩ ටික නැති කරනවා. එහෙම නැත්නම් මේ භාණ්ඩ ටික විනාශ කරලා දානවා. ඔය දේවල් අනන්ත වෙනවානේ මේ ඉන්ෂුරන්ස් කරලා ඉවරලා බිල්ඩින් පිටින් ගිනි තියන්නේ. වාහන වලට කන්ඩෙම් කරලා ගන්නෙ. ඒ වගේ වැඩ තමයි කරන්නේ. එතකොට අධිරක්ෂණයක් කරලා ඊට පස්සේ අපේ වංචනිකව සල්ලි ගන්න බලනවා. ඒකත් වෙන්න පුළුවන් තමයි. අනිත් එක තමයි කුලියටගත් නැව් හා සැබැඳි වංචා. කුලියටගත් නැව් කියන්නේ charter party vessels. charter party. charter party. charter party vessels. හරි? දැන් charter party vessel එකක් කියන්නේ ඒ නැවම අපි කුලියට ගන්නවා. නැවම කුලියට ගන්නවා. ඇහෙනවද? ඔව් සර් ඇහෙනවනේ. රයිට්. මම දැන් විනාඩි දෙකෙන් දෙකට වගේ අහනවා ඇහෙනවද කියලා ඉස්සලා මට මේක ස්ක්‍රීන් එක පේනවා. මම විනාඩි 10ක් විතර වගේ ඔහේ කතා කරගෙන ගිහිල්ලා. බලනකොට ඕගොල්ලෝ මගෙන් අයින් වෙලා ගිහිල්ලා. රයිට්. ඒකින්ද මට සෙන්සරේ අහන්න වෙනවා. මේ උගන්ට මම පෙවුනේ නැත්නම් ඒ ටක් ගාලා එකක් කියන්න. මේ සමහර නැව් අපිට ගන්න වෙනවා අපේ භාණ්ඩ වලටම අරන් යන්න නැව කුලියට ගන්න වෙනවා. ඒතර ඒ නැව මගේ.
නම් මගේ කියන්නේ අයිතිය මට නෑ. නමුත් මගේ වැඩේට මම ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි ගොඩාක් වෙලාට බල්ක් කාගෝ කියන්නේ කාගෝ එක ලොකු එකට තියෙන ඒවා ඒ වැඩි අපි ගන්න ඕන අපිට නවක්ම ගන්න වෙනවා. උදාහරණයක් වශයෙන් බල්ක් කාගෝ කියන්නේ සිමෙන්ති එනවා නම් සිමෙන්තිත් එක්ක වෙන භාණ්ඩේ වන්න බෑනේ. සිමෙන්ති වෙනම සයිලෝස් වල වන්නේ. සිමෙන්ති නැවු තියෙනවා. හරි. එතකොට සිමෙන්ති තව එන්න පුළුවන් sugar සීනිත් එන්නේ charter party vessels වල. සීනි විතරමයි ගොඩක් වෙලාට එන්නේ. තව එනවා පොහොර වගේ දේවල්, fertilizer. ඔය bitumen වගේ, තාර වගේ දේවල් ඒවත් charter party vessels. right? ඒවා හරි වංචා සහගත දේවල්. ඔය charter party vessel කියන එකේ මට හොඳ උදාහරණකින් ඔක පැහැදිලි කරන්න පුළුවන්. මටම කුලියට ගත්ත එකක්. දැන් මට මාත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න ඕන. හරි? දැන් මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. නැත්නම් මටත් කම්මැලි. මේක ගන්නන්න. මම මෙච්චර මේ උදාහරණ අරගෙන කරන්නේ. ඒකට ඔයගොල්ලෝ කතා කරන්න ඕන. දැන් අපිට ඔයගොල්ලෝ අපි තුමු ඉන්නේ බොරැල්ලේ පදිංචි කට්ටිය. දැන් ඔයගලන්ට යන්න ඕන කතරගම. කතරගම යනවා නම් පවුලේ කට්ටිය පවුලේ 8 දෙනෙක් විතර වගේ යනවා නම් තනි කාර් එකකින් යන්න බෑනේ. පුළුවන්ද බැරිද? බෑ සර්. බෑ. එහෙනම් මොකද අපි කරන්නේ? වෑන් එකක් ගන්නවා. වෑන් එකක් ගන්නවා. very good. අපි වෑන් එකක් හය කරනවා. වෑන් එකක් හය කළාම හය කරලා අපි යනවා. දැන් යනකොට දැන් අපි කතරගම බස් එකේ යනවනේ. කොළඹ කතරගම බස්ස් තියෙනවා. අපි කතරගමට බස් එකේ යනවා නම් අපි කෙලින්ම කොළඹින් නැග්ගා. ඒක ගාලු පාර දිගේ එහෙම නැත්නම් හයිවේ එකෙන් දාලා ඒක යයි කතරගම. ගොක්ලාට යන්නේ ගාලු පාර දිගේ. හයිවේ charges එකලු ගෙවන්නේ නැහැ. රුපියල් 1000ක් විතරයි. ඒකින්ද මේ ගාලු පාර දිගේ යනවා. නමුත් ඒ සාමාන්‍ය යන බස් එකක් කියන්නේ හරියට නිකන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන නැවක් වගේ. ඒ නැව යන පාරක් තියෙනවා, යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් වෙනස් වෙන්නේ නැහැ, ඩීවියේට් වෙන්නේ නැහැ. දැන් හයර් එකට ගත්ත එක මට ඕන විදිහට යනවා. ඔන්න දැන් ඔයගොල්ලෝ යනකොට අපි ප්ලෑන් කළේ කොහෙන්ද? කඩුවෙලෙන් හරි අතුරුගෙරින් හරි දාලා ඔන්න දැන් හයිවේ එකට දාලා යනවායි කියලා අපි හිතන් ඉන්නවා. භාග්‍යතුරයේදී ළමයි කියනවා අනේ තාත්තේ ඔක මේ හයිවේ ගිහලා කිසි වැඩක් නැහැ, ජොලියක් නැහැ. අපි යන් මේ ඇඹිලි පිටියේ උඩවලවේ හරහා යන්. පාරායනේ අලිත් ඉන්නවා, අලි ටිකක් බලාගෙන යන් කියලා. ඒ පාරායන යන් කියලා දැන් ඒ මගේ අපි කුලියට ගත්ත වාහනේනේ. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා එලවන්න. දැන් අපි එලව අරගෙන යනවා. යනකොට ඇඹිලි පිටියෙන් අලිත් බලාගෙන ඔක්කොම කරලා උඩවලවේ කරගෙන දැන් යනකොට ඒ පාරේ තඩමළුවේ හන්දිය එනවනේ. ඔයගොල්ලෝ මත දන්නවනේ. කතරගම යනකොට ඒ පාරේ ගිහලා තියනවද ළමයි? ඔව් සර්. ගිහලා තියනව නේද? තඩමළුවේ හන්දියෙන් වමට ගියාම ඇල්ල වැල්ල වාය ඒ පැත්තට. දකුණට ගියාම තිස්සමාරාමේ කතරගම නේ. එහෙමනේ යන්නේ අපි. දැන් එතෙන්ට ආවට පස්සේ ඒ කිට්ටුවට එනකොට ඔන්න උඩවලේ මේ පව් කරලා එනකොට කියනවා අනේ ඔය කතරගම හැමදාම යනවා. ඔය දෙයියන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපි ඔන්නේ ආපෙගේ යන් බණ්ඩාරවල ගිහලා හොඳ රෙස්ට් එකක් ගමු. ප්‍රශ්නයක් නැහැ. වාහනේ අපි කුලියට ගත්ත එකනේ. දවස් 3කට හරි 4කට හරි. එහෙනම් ඩ්‍රයිවර් නැහැ. ඔන්න හන්දියෙන් වමට දාලා යන් කියලා යනවා. තේරෙනව නේද? මට ඕන පාරක මට යන්න පුළුවන්. ඔය යනකොට දිගටම ඔය හරිය දැන් අපේ වාහනේ පිටිපස්සේ අපිට පේනවා කවුද ෆලෝ කරනවා. වෙල්ලවාය හරිය පාළු හරියකදී වාහනේ ඕටේක් කරලා නවත්තලා
ගෑන් එකක් කියලා නවත්තලා පිස්තෝල ටිකක් පෙන්නලා කොම් බහපල්ලේකෝ බැස්සුවා වස්සල ඉවරලා බඩුත් ඔක්කොම අරගෙන බහපල්ලේකෝ අපි බඩුත් එක්ක ඔක්කොම මහපාර මැද අර මිනිස්සු වාහනේ අරන් යනවා මොන වගේ කට්ටියද ලීසින් කම්පැනි වල සීසර්ස් මේ වාහනේ ලීසින් ගෙවලා නැහැ අපි ඒක දන්නේ නැහනේ අපි ලීසින් වාරක බලන්නේ නැහනේ වාහනයක් පිළිට අරන් යනකොට ඒක සීස් කළා දැන් අපි පාර මැද හිර වෙලා ඔන්න ඔය වගේ තමයි මේ කුලියට ගත් නැව්වලි වෙන්නේ අපිට ඕන පාරේ නෙමෙයි යන්නේ මේ සාමාන්‍ය පාරේ නෙමෙයි යන්නේ අපිට ඕන විදිහට නැව කුලියට ගත්ත පාටි එකට ඕන විදිහට වැඩේ යනවා රයිට් ඒක රිස්ක් එක වැඩි තේරෙනවද නේද අනේ වගේ එකක් තමයි අපි මේ චාටර් පාටි කියලා කියන්නේ මුදල චාටර් පාටි විභාගෙට එනවා ඉතින් මේ වගේ එකක් ඔළුවට තියාගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද අපිට තියෙන රිස්ක් එක ලියා ගන්න වුණොත් කොහොමද කියලා ලියා ගන්න පුළුවන් කියන්න බෑ තනමල්ලිලින් බස්සලා යන ඒවා තමයි චාටර් පාටි කියලා හරිද තනමල්ලිලින් බස්සලා යන වෑන් තමයි චාටර් පාටි වෑන් කියලා එහෙම උත්තර ලියන්න එපා චාටර් පාටි නැව්වල වෙන්නේ අර වගේ දේවල් රයිට් අපි දන්න ඉන්සිඩන්ට්ස් තියෙනවා අපි වැඩ කරද්දී අපිට හම් වෙලා තියෙනවා බඩු බාලා නැවෙත් පාට වෙනස් කරලා අරන් යනවා නැවෙත් පාට වෙනස් කරලා අරන් යනවා මූද මැදි වෙනස් කරන්නේ නැවේ පාට ස්ප්‍රේ කරලා ඔක්කොම කරලා නැව අරන් යනවා ආවේ සුදු පාට නැවක් දැන් යන්නේ නිලි පාට නැවක් right ඊගාවට භාණ්ඩ සොරකම් කිරීම වෙන්න පුළුවන් right භාණ්ඩ සොරකම් කිරීමත් වෙන්න පුළුවන් අවදානමක් ඊගාවට ගණන්දිනකරුවන්ගේ ණය අවදානම ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක ගණන්දිනකරුවන්ගේ ණය අවදානම ඊගාවට ප්‍රවාහන අවදානම ප්‍රවාහනයේදී අවදානම වෙන්න පුළුවන් දැන් ඒක නම් කියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ දැන් සෑහෙන දැන් කීප දේවල් වලින් හදා ගන්න පුළුවන් උත්තරේ ලේඛන අවදානම කියන්නේ අපිට හදන්න තියෙන ලේඛන වල මේ එක්ස්පෝර්ට් කරන බැංකින් හදන්න ඕනේ ඒවයි අංශ අවදානමක් තියෙන්න පුළුවන් හරියට හදන්නේ නැතුව ඒ අවදානමත් තියෙනවා right මේ ෆ්‍රොඩ්ස් ගැන මම මේක දාලා තියෙනවා කොහොමද වෙන්න පුළුවන් කියලා කියන එක ඔයගොල්ලෝ කියවලා බලන්න සලේකන ණයවර වංචා වැළැක්වීම මොකද මේ වංචාව වළක්වන්නේ වංචාවන් වළක්වනකොට අපිට බලන්න වෙනවා ආනයනකරු ගැන ඉස්ලාම් බලමු ආනයනකරුගේ පැත්තෙන් බලමුම එයා බලන්න ඕන සැපයුම් කරුගේ එහෙම නැත්නම් අතරමැදියන්ගේ මිඩල්මෑන් නියෝජිතයන්ගේ නියෝජිත කියන්නේ ඒජන්ස්ලා ඒගොල්ලන්ගේ අවංකභාවයයි මූල ස්ථාවරත්වය කොහොමද කියලා අපිට බලන්න වෙනවා මේ ආනයනකරුගේ පැත්තෙන් ආනයනකරුගේ පැත්තෙන් බලනකොට අපි සැපයුම් කරුගේ අතරමැදියන්ගේ නියෝජිතයන්ගේ අවංකභාවය හා මූල්‍ය ස්ථාවරත්වය ගැන සොයා බලන්න. දෙවෙනි එක තමයි වෙළඳපොළ මිල පිළිබඳ අවධානය. කෑදර නොවීම. වෙළඳපොළ මිල පිළිබඳ අවධානය කෑදර නොවීම. දැන් මේකත් මට උදාහරණයකින් දක්වන්න පුළුවන්. මේකත් තව ස්ටෝරි එකක්. අද කතාවල් කරන දවසක්. හරි? හැබැයි ඉතින් අපි ලස්සන තව once upon a time කතාවල් අහගෙන ඉන්න තිබුණා. සෙන්සරේ පැය විතර පාඩු වුණා මේ කාර්මික දෝෂයෙන්ද. මෙතනත් මට තව උදාහරණයක් දෙන්න පුළුවන්. එකපාරක් මගේ කස්ටමර් කෙනෙක් වෙච්ච එක LCA කරින්න ආව US dollars pounds 1000. US dollars pounds 1000 LCA කරින්න ආව. දැන් එතකොට අපි
කතා කළා මේ බාණ්ඩ මේ කුලියට ගත් නැව්වල හා සැබඳි වංචාව ඊට පස්සේ බාණ්ඩ සොරකම් කිරීම බාණ්ඩ සොරකම් කිරීමත් ගොඩාක් වෙලාවට මේ වංචනික කටයුතු හාබර් එකේදී බොහොම සුලභව මේක සිද්ධ වෙනවා හරිද එතකොට ගණදෙනකරුගේ ණය අවදානම් කියන්නේ එයාගේ ක්‍රෙඩිට් රිස්ක් එක. එයාට සල්ලි තියෙනවද නැද්ද? එයාට සල්ලි තියෙන පුද්ගලයෙක්ද නැද්ද කියන එක. ගණදෙනකරුවන්ගේ. ඉතින් ඒකත් එක අවදානමක්. ඊකට ප්‍රවාහන අවදානම කියන්නේ අපි ප්‍රවාහනය කරද්දී ඔයගොල්ලෝ පේනවද මේ ස්ක්‍රීන් එක? පේනවා සර්. පේනවනේ. එතකොට මේ සලේකන ණයවර වංචාවල් යටතේ මං කිව්වා මේ ඒ වංචාව දානම ඊගාට අපි කතා කර හිටියේ ආනයන කරුගේ වංචාවල කියම වෙළඳපළ මිල පිළිබඳ අවධානය කෑදර නොවීම රයිට් දැන් අර මනුස්සයාට මොකදුනේ අර අපි කතා කර හිටියේ මිනිහට එයා ගෙනාවා ඔක්කොම වඩු ආවේ මේ පරණ පඩි කැඩිච්ච සපත්තුවේ සරප්පුයි පත්‍ර කෑලි විතර තමයි ආවේ ඒක උනේ මොකක් හින්දාද ඒ වගේ දෙයක් උනේ නොදන්න පුද්ගලයෙක් එක්ක කටයුතු කරද්දී අපි මිලට කෑදර වුණා මිලට කෑදර වුණොත් වෙන්නේ ඔය වගේ අකරතැබ්බ තමයි වෙන්නේ අන්තිමේදී ඩොලර් 15000 යාට ලොස් එකක් රයිට් බැංකුව පැත්තෙන් අපිට කිසිම දෙයක් නැහැ බැංකුව පැත්තෙන් අපි හරියට අපි වැඩේ කරලා තියෙනවා මම අන්තිමට කිව්වා කස්ටමර්ට මම මුලින්ද කිව්වා දේවල් ඔයා කලේ නෑනේ කියලා ඊගාවට සැපයම් කරෝ විශ්වාස කටයුතු නාවික සංගම් හා ගනුදෙනු කිරීමෙන් ඒ කියන්නේ හොඳ shipping companies ගන්න ඕන when you are exporting you have to find good reputed shipping companies ගන්න ඕන ඊගාවට ස්වාධීනතාව නෙමෙයි ස්වාධීන තත්ත්ව පරීක්ෂණ වාර්තා ඉල්ලීම ස්වාධීන තත්ත්ව පරීක්ෂණ වාර්තා ඉල්ලීම තත්ත්ව පරීක්ෂණ වාර්තා කියන්නේ මේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් මම ඒකත් අරට ගියා මේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් ඉල්ලන්නේ කියලා ඒකට ගියෙත් නැහැ ඉල්ලුවා නම් අහුවෙනවා මේක අතු තියෙන මොනවද කියලා නේද ස්වාධීන එකක් ගන්න ඊගාවට නාවක අප කර අවම කිරීම නාවක අප කර එක කියන්නේ shipping guarantees අවම කරන්න ඕන shipping guarantees උනුත් frauds හරියට වෙනවා හරි shipping guarantees අපි වෙනවා කතා කරනවා ඊගාට අපට යන කරුගේ තියෙන මේ ගේ පැත්තෙන් උනද අපි බලන්න ඕනේ අපට යන කරු බලන්න ඕනේ ගැනුම් කරුගේ අතරමැදියන්ගේ නියෝජිතයන්ගේ අවංකභාවය මූල්‍ය ස්ථාවරත්වය ඒ ටික බලන්න ඕන අපට යන කරු ආනයන කරු බලන්න ඕනේ සැපයුම් කරුගේ අතරමැදියන්ගේ නියෝජිතයන්ගේ අවංකභාවය මූල්‍ය ස්ථාවරත්වය මෙයා බලන්න ඕනේ අනිත් එක්කලාගේ ගැනුම් කරුගේ පැහැදිලි නේද ඒක ඊගාට විශ්වාස කටයුතු බාන්න නැවත කරන්න ෆෝවර්ඩින් ඒජන්ට්ස්ලා හොයා ගන්න ඕන එහෙම වුණොත් අපිට මේ frauds අවම කරගන්න පුළුවන් මිටිගේට් කරන්න පුළුවන් ඊගාවට එලිමිනේට් කරන්න බෑ එලිමිනේට් කරන්න කියන සම්පූර්ණයෙන්ම frauds නවත්තන්න බෑ දැන් ඊගාට නිකුත් බැංකුවේ අවදානම ඉෂුවින් බැංකුවේ අවදානමක් තියෙනවා ඉෂුවින් බැංකුවේ LC එක අරලා ඔක්කොම කරලා ඉරවකබල් අන්ඩර්ටේකින් එකක් දීලා තියෙනවා මේ LC එකේ නියමයන්ට අදාළව ඩොකියුමන්ට්ස් ආවොත් මං ගෙවනවා කියලා හැබැයි මේ බැංකුව බංකොලොත් වෙලා යනවා එතකොට කොහෙද ගෙවන්නද හරිද ඒ ඔක්කොම ණය අයදුම් කරු බංකොලොත් වෙනවා ණය අයදුම් කරු බංකොලොත් වුණොත් ඒත් අපිට හිර වෙනවා හල්ටේ ගන්න
රාජ්‍ය සහ නෛතික අවදානම් වංචාවල් නිසියාකාර භාණ්ඩ රක්ෂණය කොට ඇද්ද යන වගේ හෙව්වේ නැත්නම් ඒකත් නිකුත් බැංකුවේ අවදානමකට ගන්න පුළුවන්. රයිට්? ඊගොඩ ගැනුම් කරුට ඇතිවන අවදානම්. ගැනුම් කරුට ඇතිවන අවදානම්. ගැනුම් කරුට ඇතිවන අවදානම් තමයි භාණ්ඩ නොලැබී යාම. ඒ කියන්නේ වංචා අවදානම තියෙන බලන්න භාණ්ඩ නොලැබී යාම සම්පූර්ණයෙන්ම ගැනුම් කරුට භාණ්ඩ ටික එන්නෙම නැහැ. අර මතක නේද අර මේ විටමින් කේස් එකේදී ගැනුම් කරුට ගියාද භාණ්ඩ ටික නෑ භාණ්ඩ ටික යන්න භාණ්ඩ පැටවිලා නෑ ඒක සොරට තියෙන්නේ එහෙම භාණ්ඩත් නෑ රයිට් එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඒකත් වංචාව අවදානම ඒකට භාණ්ඩ නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් නැවගත කිරීම තත්ත්වෙන් බාල භාණ්ඩ අපි කියන $10,000 වලට මේ number of units යන්න ඕන units 1000 units 1000 යන්න ඕන units 1000 යන්න ඕන එකේ යන්නේ units 90යි 10ක් අඩුවෙන් යන්නේ ඒක අඩුවෙන් ගියාද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ බැංකුවට ප්‍රශ්නයක් නැහැ අපිට ડોකියුමන්ට් එක තියෙනවා නම් මෙතන යුනිට් 1000ක් තියෙනවා කියලා අපි ගෙවුවා. රයිට්? හැබැයි ඊට වඩා අඩුවෙන් නැවගත කරන්නේ. පාඩුව කාටද දෙන්නේ? කාටද පාඩුව වෙන්නේ? ගැනුම් කරුටද? ආනයන කරුට. ඈ? ගැනුම් කරුට. ගැනුම් කරුට පාඩුව වෙන්නේ. පැහැදිලි නේද? ඒ වගේම තමයි තත්ත්වෙන් බාල භාණ්ඩ ඔක්කොම අපිට ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට්ස් වලින් ආවරණය කරගන්න පුළුවන්. ඊගොට නාවික අපකර දෙනවා. ආපෝ මම වෙනම shipping guarantees ගැන කතා කරනවා. විදේශ විනිමය අවදානම් මින්ද යාට ගෙවීම් කිරීමේ යම් කිසි අපහසුතාවයක් යන ලංකාවේ තියෙන්නේ මේ දවස්වල තියෙන අවදානමක් තමයි විදේශ විනිමය අවදානම්. එතකොට එයාට කොච්චර කැමතිනොත් ලංකාවෙන් සල්ලි ටික යවා ගන්න එයාට අවදානමක් තියෙනවා. එතකොට නිකුත් බැංකුවේ අසාර්ථකත්වය. නිකුත් බැංකුව එච්චරම කොන්ෆිඩන්ස් තියෙන බැංකුවක් නෙමෙයි අසාර්ථක වුණොත් ඒකත් මේ ජාත්‍යන්තර විලදාමේ තම වැදගත් සාධකයක් වංචා සාගත ට්‍රාන්සැක්ෂන්ස් වෙන්න. ඊගොට අපනයන කරුට ඇති වන අවදානම්. අපනයන කරුවට ඒකදී වෙන්න පුළුවන් අවදානම් තමයි කලින් අපි කලේ ගැනුම් කරුට ඇති අවදානම් ගැන දැන් කතා කරන්නේ අපනයන කරුට ඇති අවදානම්. එකක් තමයි එයා ડોකියුමන්ට්ස් ටික දෙනකොට එයා දෙන්න ඕනේ ණය කොන්දේසි සපරාලන්න පුළුවන් ඒවා. ණය කොන්දේසි සපරාලන්න පුළුවන් ඒවා තමයි අපි දෙන්න ඕනේ. එහෙම නැති ඒවා අපිට දෙන්න බෑ. හරි? මේ අපි දෙන්න හොඳ නැහැ. ඊකට නිකුත් බැංකුවේ ගෙවීම් ප්‍රමාණය. ඉෂුම් බැංක් එක තව පරක් වෙලා ගෙවන්නේ. ඉෂුම් බැංක් එකේ ගෙවීම් ප්‍රමාද කරනවා. එතකොට ඒක ඉෂුම් බැංක් එකේ ගෙවීම් ප්‍රමාද කළොත් ඒක අපනයන කරුට බලපානවා. නේද? ඒ අපනයන කරුට සල්ලි එන්නේ නැහැ. නෛතික අවදානම් various legal issues. ඒවා ඒ තමයි අපනයන කරුට ඇති වෙන අවදානම්. හරි? කොහොමද මම ඉවර කරගත්තේ දැන් බලන්න හරියටම විනාඩි 45ක් විතර කලින් අපිට ඉවර කරලා මේක UCP එකට යන්න තිබුණා. සාමාන්‍ය අඩු ගානේ ක්ලාස් එක අපි ඉවර කරගත්තා. එහෙමනම් අපි ලබන සුමානේ නැවත වරක් මුණ ගැහෙමු. හරි?